උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීමට අමතර ප්‍රතිපාදන. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග. ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කෙරෙයි. විගමනික සේවකයන් ආපසු සිය රටට ගෙන්වා ගැනීමේදී නිරෝධායන ක්‍රියාවලියේ සියලු වියදම් රජයෙන්. මුතුරාජවලට අදාළ අගරදගුරු හිමිපාණන්ගේ නිවේදනයට මධ්‍යම පරිසර අධිකාරියෙන් පිළිතුරු. ලෝක වනජීවී දිනය අද. මියන්මාර් හමුදා පාලකීන්ට එරෙහිව තවදුරටත් උද්ඝෝෂණ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව අදට වසර 12යි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙවර විශ්වවිද්‍යාලවලට වැඩිපුර බඳවාගත් සිසුන් වෙනුවෙන් විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීමට අමතර ප්‍රතිපාදන සපයන්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි. විශ්වවිද්‍යාලවලට අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගැනීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදී ඔහු එම උපදෙස් දුන්නේය. මෙම වසරේදී විශ්වවිද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවාගෙන ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා එහිදී පැවසීය. මෙවර සිසුන් 10,588 දෙනෙකු අමතරව විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගෙන තිබේ. නිදහසෙන් පසුව එවැන්නක් සිදු පළමු අවස්ථාව මේ බව සභාපතිවරයා සඳහන් කළේය. වෛද්‍ය පීඨවලට පමණක් සිසුන් 479 දෙනෙකු ඇතුළත් කරගනු ලැබූහ. එය අලුතින් වෛද්‍ය පීඨ 4ක් ආරම්භ කිරීමට සමානය. විශ්වවිද්‍යාල පද්ධතිය භෞතික හා මානව සම්පත් කළමනාකරණයට රුපියල් කෝටි 500ක පමණ අමතර මුදලක් අවශ්‍ය බවද සභාපතිවරයා පැවසීය. විශ්වවිද්‍යාල දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැනට සපයන මුල්‍ය ප්‍රතිපාදනවලට අමතරව අධීර කිහිපයක් යටතේ එම අතිරේක මුදල විශ්වවිද්‍යාල පද්ධතියට මුදා හරින්නයි උපදෙස් දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඒ සම්බන්ධ ක්‍රමවේදය මහා භාණ්ඩාගාරය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම එක්ව සාකච්ඡා මගින් තීරණය කළ යුතු බව සඳහන් කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පවරන බව නීතිපති දප්පුලද ලිවේරා මහතා කියයි. එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි ඇතුළත් ග්‍රන්ථ 65ක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඊයේ නීතිපතිවරයා යොමු කළේය. එම ග්‍රන්ථ සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා අදාළ තීරණය ගත් බව නීතිපති සම්බන්ධීකාරක අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය. ජනාධිපති කාර්යාලයේ යොමු කළ එම ග්‍රන්ථ සහ මීට පෙර ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී ඇති විමර්ශන ලේඛන පාර්ලිමේන්තු කාරක සභාවේ ලේඛන ඇතුළු සියලු ලේඛන සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැහැදිලි ස්ථාවරයක පසුවන බව ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා කියයි. එම චෝදනා මුළුමනින්ම පදනම් විරහිත වෙයි. ඒවා අසාධාරණ යෝජනා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරයයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන අමාත්‍යවරයා. අපි රජයත් එක්ක මේ රටත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නවා. කුඩා ජාතියක් වුණත් අපිව මේ විදියට පාගා දාලා අපට කරදර හිරිහැර කිරීමට බලවත් රාජ්‍යයන් ගන්නා උත්සාහය අපි එල්ලා කරලා තියෙන්නේ අපේ රණවිරුවන් යුද අපරාධ කරා කියලා. ඒ ගැන ජාත්‍යන්තර පරීක්ෂණ තියන්න ඕන කියලා. ඒවට අපිට එකක වෙන්න බෑනේ. අපි කිසිසේත්ම පිළිගන්නේ අපේ රණවිරුවන් යුද අපරාධ කරලා තියෙනවා. විගමනික සේවකයන් ආපසු සිය රටට ගෙන්වා ගැනීමේදී නිරෝධායන ක්‍රියාවලිය වෙනුවෙන් සිදු කරන සියලු වියදම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දරන බව එහි සභාපති කමල් රත්වත්තේ මහතා කියයි.
එම ශ්‍රමිකයන්ට මෙරටට පැමිණීම සඳහා අවශ්‍ය ගුවන් ටිකට් පත පමණක් මිලදී ගැනීමට සිදුවෙයි. මැද පෙරදිග අතරමන්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකින් ආපසු සිය රට ගෙන්වා ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ විදේශ කටයුතු අමාත්‍යවරයා උපදෙස් දී තිබේ. එම වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිලි කරන සභාපතිවරයා දැනට අපි නිරෝධායන මධ්‍යස්ථාන 10ක් පමණ තෝරාගෙන තියෙනවා. විශේෂයෙන්ම හෝටල් සහ නේවාසිකාගාර. ඒවා හමුදාවෙන් පරීක්ෂණය කිරීමෙන් පසු අපි ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එක්ක සාකච්ඡා කරලා ගුවන් වාර 15කින් 20කින් පමණ මෙම ශ්‍රමිකයන් ලංකාවට ගෙනල්ලා නිරෝධායන කරන්න බලාපොරොත්තු වෙන තැනට ඉන්නවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් මුතුරාජවල කිසිදු ව්‍යාපෘතියක් හෝ විනාශකාරී ක්‍රියාවක් සිදු නොකරන බවට ඇමති මහින්ද අමරවීර, රාජ්‍ය ඇමති විමලවීර දිසානායක සහ මධ්‍යම පරිසර අධිකාරිය සභාපති සිරිපාල අමරසිංහන මහත්වරුන් අගරාධගුරු නිල නිවසේ පැවති සාකච්ඡාවේදී දුන් ප්‍රතිඥාව කඩ කර ඇතැයි අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරති. මුතුරාජවල සහ ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වෙයි. අගරාධගුරු හිමිපාණන්ගේ එම නිවේදනයට පිළිතුරු ලබා දෙන මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා අතිරේක හා ඉදිරි යෝජිත කමිටුව ක්‍රියාත්මක වී අවශ්‍ය තීන්දුව తీරන ගන්නාතුරු මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ආයතනයකට తాවකාලික හෝ ස්ථිර බලපත්‍ර නොදෙන බව අදාළ සාකච්ඡාවේදී සඳහන් කෙරුණු බව පවසයි. ඒ අනුව මේ දක්වා අධිකාරිය කිසිදු ලෙසකින්වත් తాවකාලික හෝ ස්ථිර බලපත්‍ර නිකුත් කර නැතැයි ඔහු අවධාරණය කරයි. ඒ පිළිබඳව ගම්පහ දිසා ලේකම් කාර්යාලය සහ සෙසු කාර්යාල දැනුවත් කර තිබේ. මුතුරාජවලට අදාළව කිසිදු අයදුම්පතක් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයිද සභාපතිවරයා පවසයි. ලෝක වනජීවී දිනය අදට යෙදී තිබෙයි. 2013 දෙසැම්බර් මාසයේ ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ 68 වන සමළුවේදී එම දිනය ප්‍රකාශයට පත් කෙරිණි. ලෝපුරා තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ව ඇතුළු වනජීවීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ගේ පරිසර පද්ධති සංරක්ෂණය කිරීම එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණයි. දිවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 79709 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 317 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 483 දක්වා ඉහළයයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ මරණ 7ක් තහවුරු කළේය. ඔහු කොළඹ 2, කොළඹ 5, කොළඹ 15, පිළියන්දල, පිළිමතලාව සහ ගලේවල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. හුංගම පාතාගල රජමහා විහාරාධිපති ශ්‍රී සුමංගල පරිවේනාධ්‍යක්ෂ රුහුණු මාගම්පත්තු ඇතුළු 12000 රට ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ පූජ්‍ය පල්ලේගම ජිනරතන ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පැවැත්වීමට නියමිතයි. උන්වහන්සේ පිළිබඳ අදහස් දැක්වූ පූජ්‍ය තිනියාවල පාලිත ස්වාමින් වහන්සේ මාගම්පත්තුව ඇතුළු මේ පළාතේම සියලු විහෙර විහාරස්ථාන සමගත් ඒ වගේම සියලු ජනතාව සමගත් ඉතා සමීප සම්බන්ධතාවයක් ගොඩනගමින් ඒ වගේම අති සම්භාවනීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් හැටියට උංගම හාතාගල රාජමහා විහාරස්ථ ශ්‍රී සුමංගල පිරිවෙන ශ්‍රී සුමංගල විද්‍යාලයත් ආරම්භ කරමින් අනූපමේය ජාතික ආගමික සමාජික මහා මෙහෙවරක් සිදු කළ අපේ පල්ලේගම ජිනරතනාභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සැප ලැබේවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දෙවන පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධාන කරන රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහන 125 වැන්න බදුල්ල වැලිමඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති ඌව වෙල්ලස්ස උපප්‍රධාන සංඝනායක දික්කාපිටිය උදයනායක ස්වාමින් වහන්සේ. සම්මා සම්බුදු සරණයි. කාරුණික පින්නතුනි, සමස්ත ලෝකයේම ව්‍යසනයට සන්ත්‍රාසයට පත් කරවමින් පැතිරෙන කොවිඩ් වසංගත තත්වයෙන් ශ්‍රී ලංකා වාසී ඔබ අප සැමටත් සකල ලෝක වාසීන්ටත් ආරක්ෂාව හා නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් සංවිධානය කොට මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව ගම්දනව් සිසාරා විහාරස්ථානයන්හිදී දේශනා කරවීම සිදු කරනු ලබයි. පිරිත් දේශනා පින්කමේ 125 වන රතන සූත්‍ර දේශනාව වැලිමඩ දික්කාපිටිය ශ්‍රී සුදර්ශනාරාම අප විහාරස්ථානයේදී අද සවස 6:30ට පැවැත්වේ. මෙම උතුම් ආරක්ෂක පරිත්‍රාණ දේශනාව සඳහා ශ්‍රාවක ඔබටද සජීවීව ශ්‍රවණය කිරීමට අවස්ථාව ලැබී තිබේ. රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් මුළු ලෝකම සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. අද පස්වරු 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ රතන සූත්‍ර සජ්ජායනය සජීවීව ප්‍රචාරය කෙරෙයි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්‍රියාව. ලෝක උපත් ආබාධ දිනය අදට යෙදී තිබේ. ලෝපුරා ලක්ෂ 80ක් පමණ උපත් ආබාධ හේතුවෙන් පීඩා විඳිති. බිලිඳු මරණවලින් 11%කටද කුස තුළ මිය යන දරුවන්ගෙන් 10%කටද එය හේතුවයි. එම දරුවන්ගෙන් 90%කටත් වඩා සිටින්නේ අඩු හා මධ්‍යම ආදායම් රටවලයි. ශ්‍රී ලංකාවේ සෑම දිනකම උපත් ආබාධ සහිත දරුවන් 16 දෙනෙකු උපදින අතර ඉන් 2 දෙනෙක් තම පළමු උපන්දිනයට පෙර මරණයට පත්වෙති. උපත් ආබාධ සත්කාරය සහ වැළැක්වීම පිළිබඳ කොළඹ ප්‍රකාශනය අද එළිදැක්වේ. ඒ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ මහත්මිය වෙත පිළිගැන්වීම කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ සිදුවෙයි. එම ප්‍රකාශනය ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ වෙතද යොමු කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ උපත් ආබාධ පිළිබඳ විද්වත් කමිටුව හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞල් කාර්යාංශය සමග එක්ව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. කිතුල්ගල මහභාගයේ විද්‍යාලය වැසී යාමේ අවදානමක් පවතින බව එහි ආදි ශිෂ්‍ය සංගමය කියයි. එම විද්‍යාලයට පැමිණෙන මාර්ගයේ තිබූ කම්බි පාලම කඩා වැටි මෙවන විට වසර 20ක් පමණ ගතව තිබේ. එම නිසා මහභාගයේ අතුල උඩ ආදී ප්‍රදේශවලින් මෙම පාසලට පැමිණි දරුවන්ට පැමිණීමට ක්‍රමයක් නොමැතිවීම හේතුවෙන් ඔහු වෙනත් පාසල්වලට ඇතුළත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස මහභාගයේ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. ගිරත් කිත්තෝය හරහා ඉදිකර තිබූ කම්බි පාලම වෙනුවට වාහන ගමන් කළ හැකි පාලමක් ඉදිකර මාර්ගය සකස් කර දුනහොත් මෙම පාසලේ ළමුන් සංඛ්‍යාව වර්ධනය වී පෙර තත්වයට පත්වනු ඇතැයි විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වන ඇතැයි ඔහු අපේක්ෂා කරති. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112266300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාර ආරක්ෂක අංශ නිරායුධ සාමාන්‍ය වැසියන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම තරයේ හෙලා දකින බව සිංගප්පූරු අගමැති ලී ලුන් මහතා කියයි. ප්‍රජාතන්ත්‍රවාදීව තේරීපත් වූ නායිකා අවුන් සාන් සුකී මහත්මිය නිදහස් කරන්නයි ඔහු හමුදා පාලකින්ගෙන් ඉල්ලා සිටි. යන්ගුන් නගරේ විරෝධතාකරුවන්ට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියකින් පසුව සිංගප්පූරු අගමැතිවරයා එම කරුණු සඳහන් කර තිබේ. පසුගිය සඳුදා විරෝධතාකරුවන් හා මියන්මාර පොලිසිය අතර දරුණු සටන් පැවති අතර පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් 18 දෙනෙක් මරණයට පත් වූහ. මියන්මාර හමුදා පාලනයට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව තවදුරටත් ක්‍රියාත්මකයි.
එක්සත් ජනපදයේ සිව්වන කොරෝනා රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව එරටේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි. පසුගිය සතියේ රටින් වාර්තා වූ කොරෝනා ආසාදිතින්ගේ සංඛ්‍යාව දල වශයෙන් 70,000ක් පමණ වෙයි. දෛනිකව වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 2,000කි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසමසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIV අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. වැඩ සමගයාලි ගමට සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දැන් ඔබ හොඳින් දන්නවා. ඇත්ත වශයෙන්ම මේ සංවර්ධන වැඩසටහන පැති ගණනාවකින් ජනතාව බලගන්වන්න සමත් වී තිබෙනවා. භෞතික සම්පත් දියුණු කරන ගමන් ජීවනෝපාය මාර්ග බහුල කිරීමත් සමාජ සුබ සාධනය හරහා වැඩි දිනෙකට ප්‍රතිලාභ ලබා දීමත් වැඩ සමගයාලි ගමට වැඩපිළිවෙලේ ප්‍රධාන ලක්ෂණයක්. නැතිබැරි යන වචන වලින්ම ජීවිතය ගැටකසා ගන්නවට වඩා සොයං ආත්ම අභිමානයක් ගොඩනගාගෙන ජීවිතයට මුහුණ දීම සඳහා පෙර සූදානම් කිරීමක් මේ මගින් සිදු වෙනවා. සෑම පුරවැසියෙකුටම කුමන හෝ ආදායම් මාර්ගයක් තිබෙනවා. ඒ යහපත් සමාජ වටපිටාවක් තුළ ක්‍රියාත්මක කරමින් සතුටින් ජීවත් වන පවුලක් ගොඩනැගීමත් මෙහින් බලාපොරොත්තු වෙනවා. ජීවනෝපාය අනුකමිටුව මේ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම මෙහෙයවීම හා අධීක්ෂණය කරනු ලබනවා. ජීවනෝපාය අනුකමිටුව ක්‍රියාත්මක වන්නේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන්. මුදල් අමාත්‍ය රාශෙන්ද ගරු අග්‍රාමාත්‍යතුමා මෙහිදී ජීවනෝපාය අනුකමිටුවට විශාල ශක්තියක් ලබා දෙනවා. ඊට අමතරව කැබිනට් අමාත්‍යවරුන් වන නිමල් සිරිපාද සිල්වා, මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩග්ලස් දේවානන්ද, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග හා නාමල් රාජපක්ෂ කැබිනට් අමාත්‍යවරු අයත් වෙනවා. රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස ශේහාන් සේමසිංහ, අජිත් නිවාඩ් කබ්‍රාල්, ප්‍රියංකර ජයරත්න, සීතා අරඹේපොළ, කංචන විජේසේකර, දයාසිරි ජයසේකර, ප්‍රසන්න රණවීර, ලොහන් රත්වත්තේ, ඩී.වී. චානක, තේනුක විධානගමගේ යන රාජ්‍ය අමාත්‍යවරුන් අයත් වෙනවා. සෑම මාසයකම දෙවන සතියේ බදාදා දින පස්වරු 2ට මගනැගුම මහමැදුරේදී ජීවනෝපාය අනුකමිටුව රැස් වෙනවා. මේ රැස්වීමේදී ගන්නා තීරණ ක්‍රමානුකූලව දිස්ත්‍රික් මට්ටමින් ඉන් අනතුරුව ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ආරම්භ කරනවා. විශේෂ ව්‍යාපෘති මෙන්ම කුඩා පරිමාණයේ ව්‍යාපෘතිද ප්‍රමුඛතාගත කරමින් ක්‍රමානුකූලවයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ. ගම සමග පිළිසඳරක් වැඩ සමගයාලි ගමට කියන්නේ සැබවින්ම මේ මහා පොළවේ ක්‍රියාත්මක ප්‍රායෝගික වැඩපිළිවෙලක්. අපි අපේ අනාගත පරපුර වෙනුවෙන් වැඩ කරමු. වැඩ සමගයාලි ගමට කියන්නේ වැඩ කරන වැඩපිළිවෙලක්. අපි සතුටින් වැඩ කරමු. වෙනස්ව සිටීමට බිය නොවෙමු. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIV අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව අදට වසර 12ක් සපිරෙයි. ලෝක ඉතිහාසයේ ක්‍රිකට් කණ්ඩායමක් ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක් වූ ප්‍රථම අවස්ථාව එයයි. 2009 මාර්තු 3 වෙනිදා පාකිස්තානයේ ලාහෝර් නගරයේදී එම ප්‍රහාරය එල්ල විය. ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ක්‍රිකට් තරගයකට සහභාගී වීම සඳහා ගඩාෆේ ක්‍රීඩාංගණයේ වෙත බස් රථයකින් ගමන් කරමින් සිටියහ. ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ 7 දෙනෙක් තුවාල ලැබූහ. තරංග පරණවිතාන හා තිලාන් සමරවීර බරපතල තුවාල ලැබූ අතර ඔහු රෝහල්ගත කරනු ලැබූහ. කුමාර සංගක්කාර, අජන්ත මෙන්ඩිස්, සුරංග ලක්මාල්, තිලින තුෂාර සහ කණ්ඩායමේ සහාය පුහුණුකරු පෝල් හා බ්‍රාස් තුවාල ලැබූ සෙසු අය වෙති. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ පිරිනමන මාසයේ ක්‍රීඩකයා සම්මානය සඳහා ඉන්දිය දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍ර අස්වින්ගේ නමද නිර්දේශ වෙයි. පසුගිය මාසයේ ඔහු ක්‍රීඩා පිටියේ දැක්වූ දස්කම් ඊට හේතුවයි. එම මාසයේදී එංගලන්ත කණ්ඩායම සමග පැවති ටෙස්ට් තරඟ 3කට ඔහු සහභාගී විය. එංගලන්තයට එරෙහිව ඉන්දිය කණ්ඩායම ජය ලැබූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ලකුණු 106ක් රැස් කිරීමට අස්වින් සමත් විය. අහමදාබාද්හි පැවති
තුන්වැනි ටෙස්ට් තරගයේදී 400 වෙනි ටෙස්ට් කඩොල්ල දවාලීමට ඔහුට හැකි විය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. නිත්‍යනුකූලව ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව දැන් මෙරට සිසුන්ට උදා වී ඇතැයි ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩී.එන්.ඒ. කුලසූරිය මහතා කියයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු දක්වන මහතා. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය ඕස්ට්‍රේලියාවේ ඩීකින් විශ්වවිද්‍යාලය සමග හවුල්කාර ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව පළමු වසර දෙක NIBM ආයතනයේ අධ්‍යාපන ලැබීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ තවත් වසර දෙක අධ්‍යාපන ලැබීම සඳහා උදා කර දීමට අවස්ථාව ළඟා කරගත්තා. ඕස්ට්‍රේලියාවට යාමට බලාපොරොත්තු වෙන සිටි සිසු දැරියන්ට පළමු වසර දෙක NIBM ආයතනයේ අධ්‍යාපන ලැබීමෙන් පසුව බලාපොරොත්තු වෙන ඉතිරි කාලය තමන්ගේ අධ්‍යාපනය ඕස්ට්‍රේලියාවේ ලබා ගැනීමෙන් විදේශීය අත්දැකීම් සහිතව තමන් බලාපොරොත්තු වන රැකියාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් උදා කර දීමට NIBM ආයතනයේ රැකියාව ලැබීම. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් කරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. පසුගිය වසරේ හඳුන්වා දුන් ලංකා QR වැඩසටහන මේ වන විට දිවයින පුරා ව්‍යාපාරිකයින් 1,60,000ක් පමණ භාවිත කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. කාඩ්පත් ගනුදෙනු සිදු කරන ක්ෂේත්‍රය සමග සැසඳීමේදී එය වේගවත් විකල්පයක් ලෙස මහ බැංකුව හඳුන්වයි. ලංකා QR වැඩසටහන වේගවත් ආරක්ෂිත හා අඩු වියදම් ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට බැංකු මුල්‍ය ආයතන හා සංනිවේදන ආයතනවලට අවස්ථාව සලසයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ මේ ඔය වසන්තයි යන්නේ ඇයි මල්ලි මොකද හදිස්සිය නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය ඇත්තද හැබැයි සල්ලි හදිස්සි වුණාට මල්ලි හදිස්සි වෙන්න එපා ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලෙම සල්ලි ගන්න LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. විශ්වවිද්‍යාලවල පහසුකම් වැඩි දියුණු කිරීමට අමතර ප්‍රතිපාදන. පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කඩිනමින් නෛතික ක්‍රියාමාර්ග. ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වී ඇති යෝජනා පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කෙරෙයි. විගමනික සේවකීන් ආපසු සිය රටට ගෙන්වා ගැනීමේදී නිරෝධායන ක්‍රියාවලියේ සියලු වියදම් රජයෙන්. මුතුරාජවලට අදාළ අගරාධකුරු හිමිපාණන්ගේ නිවේදනයට මධ්‍යම පරිසර අධිකාරියෙන් පිළිතුරු. ලෝක වනජීවී දිනය අද. මියන්මාර හමුදා පාලකීන්ට එරෙහිව තවදුරටත් උද්ඝෝෂණ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව අදට වසර 12යි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න අපගේ නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය වන www.slbcnews.lk වෙත. අපගේ මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න.